ආයිබෝවන් සියලුම දුවල සහ පුතාලට මම හිතන්නේ මේ කලබල සමයේදී වුවත් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ගේ විභාගයට සූදානම් වීමේ කටයුතු වරද්දා ගන්න නැතුව පිළිවෙලකට කරනවා ඇතයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපිට මේ අපි අවට තියෙන දේවල් අපිට පාලනය කරන්න බෑ. නමුත් ඉතින් අපි පුළුවන් තරමින් අපේ යුතුයකම් සිදු කරන්න ඕන. ඉතින් ඔයගලන්ට මතක ඇති අපි පසුගිය මැයි මාසයේ කතා කරා මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න සියල්ලම නෙමේ තෝරාගත් ප්‍රශ්න අමාරුයි කියලා හිතන ප්‍රශ්න සහ ළමයින්ගේ ප්‍රතිචාර නැත්නම් ළමයි ලකුණු ලබාගෙන තියෙන අඩු ප්‍රශ්න අපි කතා කරා මතක ඇති ඔබ ඔයගලන්ට දූ දරුවන්ට. ඉතින් අපි ඒකේ දිගුවක් හැටියට තමයි මේ සාකච්ඡාව නැත්නම් මේ පාඩම මෙහෙවන්නේ. ඒතර මේක එකාතකින් මේක පුනරීක්ෂණ පාඩමකුත් වෙනවා. මොකද මේ එක ප්‍රශ්න අපි සාකච්ඡා කරනකොට මේ එක ප්‍රශ්න තියෙන්නේ විෂය නිර්දේශයේ එක කොටස් වලින්. ඒතකොට ඉබේටම යම්කිසි රිවිෂන් එහෙම නැත්නම් පුනරීක්ෂණ කටයුත්තකුත් මේ වෙලාවේ සිදු වෙනවා. ඉතින් මට මතක හැටියට ඔබලාටත් මතක ඇති අපි නැවැත්තුවේ 10 වෙනි ප්‍රශ්නෙන් ලේස ප්‍රශ්නෙන් ඒකේ ළමයින්ගේ මේ පාර ප්‍රතිඵල විශ්ලේෂණය කරනකොට ළමයි ලකුණු ලබා ගැනීම ප්‍රමාණය ඉතාම අඩුයි මේ ප්‍රශ්නයට. ඉතින් ඒක නිසා මේ පිළිබඳ යම්කිසි දැනුවත් වීමක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම වගන්ති 3ක්. ඒ වගන්ති 3 සම්බන්ධයෙන් තමයි ඔයගලන්ට නිවැරදි වන වගන්ති තෝරා ගැනීමට තියෙන්නේ. එතකොට මේ කතා කරන්නේ මට්ටම් 3 ලේසර් එකක්. ඉතින් ඒ පිළිබඳව ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති පාසලේ සහ විවිධ උපකාරක පන්තිවල. නමුත් මේ පිළිබඳව මම ටිකක් ඇතුළට ගිහිල්ලත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේ තවදුරටත් තහවුරු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි බලමු මේ රූප දිහා. ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි යම්කිසි පරමාණුවක අපිට ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවට එහෙම නැත්නම් ඉහළ තට්ටුවලට අපිට දාන්න පුළුවන්. ඒකට අපි කියන අවශෝෂණය කියලා. එතකොට මේ ශක්ති වෙනසට අනුරූපව ශක්ති වෙනසට සමානව ෆෝටෝනයක් ආවොත් ඉලෙක්ට්‍රෝනයක් අපිට උඩ තට්ටුවට දාන්න පුළුවන්. මේක තමයි සරල સિદ્ધාන්තය. මේක තමයි පිළිගෙන තියෙන. දැන් අපි දන්නවා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ වුණත්, ඔයගොල්ලෝ රසායන විද්‍යාවේදී වුණත් මේවා භාවිතා කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් උඩ තට්ටුවට ගියාම හැබැයි උඩ තට්ටුවේ ඉන්න කැමති නෑ. අපි කවුරුත් කැමති නෑ අස්ථායීව ඉන්න. අපි හැමෝම කැමති ස්ථායීව ජීවත් වෙන්න. පුළුවන් තරම් විදිහට. අස්ථායී වුණාම අපි කලබල වෙනවා. ඒක අපේ මිනිස්සුන්ගනුත් ඒක හැටි. ඒ නිසා පරමාණුත් ඒ වගේ තමයි. ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවට ගියාම ඒගොල්ලෝ ඒකේ ඉන්න කැමති නෑ. මොකද ඒකේ ශක්තිය වැඩිනේ. ඒ ශක්තිය වැඩියෙන් තියාගත්තාම අපි කලබලයි. අපි නොසන්සුන්. ඒ නිසා ඉලෙක්ට්‍රෝනය ආයේ පල්ලහැට වැටෙනවා. ඒකට අපි කියනවා ස්වයං සිද්ධි විමෝචනය කියලා. ඉතින් ඒකෙන් ඒ ස්වයං සිද්ධි විමෝචනය කියලා කියන්නේ කවුරුත් කරන දෙයක් නෙමෙයි ඉබේටම වෙන්නේ. ඒකයි ස්වයං සිද්ධි කියලා කියන්නේ. ඉබේටම වැටෙනවා. හැබැයි අයින්ස්ටයින් ප්‍රකාශ කරා අයින්ස්ටයින් තමයි මේ ලේස පිළිබඳ සංකල්පය මුලින්ම ලෝකෙට අඳුන්වලා දුන්නේ. එයා කිව්වා මේ ඉලෙක්ට්‍රෝනය ගොඩ තට්ටුවට ගියාම දැන් ස්වයං සිද්ධ විමෝචනය වෙනවට අමතරව තව කෙනෙකුට මේක උච්ඡේදනය කරන්න බැරිද කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ උඩ තට්ටුවේ ඉන්නකොට ආයෙත් අර ශක්ති වෙනසට සමානව ෆෝටෝනයක් පිටතින් ආවොත් ඒ ෆෝටෝනේට අරයව උච්ඡේදනය කරන්න. අපි ඒකට කියනවා ස්ටිමියුලේටඩ් එමිෂන් කියලා. උච්ඡේදිත විමෝචනය. ඒ කියන්නේ අරයා නිසා තමයි මෙයා වැටෙන්නේ. හැබැයි එයාගෙන් ශක්තිය අවශෝෂණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ ඕල්රෙඩි නැත්තම් මේ දැනටමත් මේ ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිටතින් පැමිණෙන ෆෝටෝනින් කරන්නේ පොඩි අර තල්ලුවක් දෙනවා. අනේ එන්න කියලා. දැන් උච්ඡේදනය කරනවා කියන්නේ ඒකනේ. කවුරු හරි අපි ජීවිතේ වල උනත් අපිට උච්ඡේදන ලැබෙනවා. විශේෂයෙන් බාහිර සමාජයෙන්. දෙමෝපියෝ ගලන් උච්ඡේදනය කරනවා. පුතේ දුවේ වැඩ කරන්න, පාඩම් කරන්න, නැගිටින්න වෙන ඒවා කරන්න එපා. මේ කාල සීමාව තුළදී වැඩට යෙදෙන්න එහෙම කියලා. ගුරුවරු ඔයගොල්ලන් උච්ඡේදනය කරනවා. නේද? සමාජයෙන් උච්ඡේදන ලැබෙනවා. පස්සේ කාලේ ඔයගොල්ලෝ පවුල් වුණාම උච්ඡේදන ලැබෙනවා.
ඉතින් අපිට සමාජයෙන් උත්තේජන ලැබෙනවා. ඒ සමහර ඒවා හොඳ ඒවා, සමහර නරක ඒවා. ඉතින් දරුවෝ ඒවා තෝර බේරලා ගන්න ඕන. නරක උත්තේජනයක් ආවොත් අපි ඒක බැහැර කරන්න. ඉතින් මෙතනදී උත්තේජනය කියන වචනේ තේරුම මේකයි. ඒක හරියට රසායන විද්‍යාවේදී අපි ඔයගොල්ලෝ දන්නවා උත්ප්‍රේරකයක් වගේ. සමහර දේවල් සමහර රසායනික ප්‍රතික්‍රියා පුළුවන් මේ කරන්න අර වගේ අපි කියනවා මොන හරි දෙයකින් නැත්නම් මොන හරි සංඝටකයකින් උත්ප්‍රේරණය කරන්න පුළුවන්. එතකොට වෙන්නේ හැබැයි මෙතන සුවිශේෂ දෙයක් වෙනවා. ඒ උච්ඡේද විමෝචනයේදී අර ආපු ෆෝටෝනේ ශක්තිය මොනවත් වෙන්නේ නැහැ. මොකද එයාගෙන් ශක්තිය ඉලෙක්ට්‍රෝනට යන්නේ නැහැ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ පල්ලහැට වැටෙනකොට අපිට අර ආපු ෆෝටෝනෙත් තියෙනවා. තව ෆෝටෝනෙකුත් ඉබේටම ඇති වෙනවා. ඉතින් මේක තමයි සරල સિદ્ધාන්තය මේ ලේසර් තාක්ෂණයේ. සරලම දේ. තවදුරටත් තවත් මේකේ අවශ්‍යතාව අවශ්‍යයි. නමුත් එතකොට මේකෙන් වෙන්නේ අපි කියනවා ෆෝටෝන ගුණණය කර හැකි. අපි කියන ෆෝටෝන මල්ටිප්ලයි වෙනවා. එතන ලේසර් එකක් කියන්නේ සරලව ගත්තොත් ෆෝටෝන ගුණණය කිරීමේ උපකරණයක්. ෆෝටෝන කිහිපයකින් තව වැඩිපුර හදා ගන්න ඕන. ඒ જાතියමයි. ඒකයි වැදගත් දේ. ඒ જાතියමයි වෙන්න ඕන. වෙන වෙනයි නෙමෙයි. අපි ඒක කියන්නේ ඒක වර්ණ කියලා. එතකොට අර මේ උච්ඡේදනය කරන නිසා ඒ ෆෝටෝනයක් තියෙනවා ඒ සංඛ්‍යාතයෙන්ම අර ඉලෙක්ට්‍රෝනය පහළට වැටෙනකොට තවත් ෆෝටෝනයක් එනවා ඒ જાතියෙම. එතකොට මේ ෆෝටෝන වලට පුළුවන් ආයි දැන් මේ අපිසලේක එක පරමාණුවක්නේ. ඉතින් අපි දන්නවා ද්‍රව්‍යයක් ගත්තාම පරමාණු කොච්චර තියෙනවද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවේ ඉන්නවනම් මේගොල්ලන්ට උච්ඡේදනය කරගෙන ගිය හැකියි. එතකොට මෙතනින් ලැබෙන මේ ෆෝටෝනෙන් පුළුවන් තව පරමාණුවක් උච්ඡේදනය කරන්න. එතකොට එහෙම ගියාම ඔයගලන්ට සරලව තේරෙනවා මේ ෆෝටෝන දිගටම අපිට ගුණණය නැත්තම් මල්ටිප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ලබා ගන්න යම්කිසි තත්ත්ව අවශ්‍යයි. දැන් මේක නිකන් කිව්වට කරන්න බෑ. ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවේ ඉන්න ඕන ටිකක් වෙලා. ඒක ඇත්තනේ. උඩට ගිය හැටි වැටෙනවා නම් උච්ඡේදනය කරන්න කවුරු හරි ඉන්න එපා දෙයියනේ නේ. උච්ඡේදනය කරන්න කවුරුත් උඩ තට්ටුවේ නැත්තම් ඉතින් වැඩක් නැහැනේ. ඒ නිසා මේ පිළිබඳ අපි ලේසර් එකක් හදා ගන්නකොට යම්කිසි තත්ත්ව අවශ්‍යයි. ඒ පිළිබඳ දැනීමක් ඔයගලන්ට තියෙන්න ඕන. ලොකු තාක්ෂණ දේවල් අවශ්‍ය නැහැ ඔයගලන්ට. නමුත් මේ සරල භෞතික විද්‍යා સિદ્ધාන්ත දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් මේකෙන් ඔයගලන්ට පේනවා මේ රූපෙන් දැන් මේ උඩ තට්ටුවට ගියාම මේ ඉලෙක්ට්‍රෝන ටිකක් වැඩිපුර වෙලා මේක ඉන්න ඕන. ඒ වගේ මට්ටමකට කියනවා මිතාස්ථායි මට්ටමක් කියලා. මෙටාස්ටේබල් කියලා කියනවා. මෙටාස්ටේබල් කියලා කියන්නේ අර ඒක ස්ථායිත් නැහැ, එච්චර අස්ථායිත් නැහැ, මැද හරිය වගේ. දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන පෙන්눔 කරනවා. මේකේදී ඔයගලන්ට පේන්නේ මේ සරල උදාහරණය. අපි තුන් බෝල තියෙනවා කියලා. දැන් මේ පොඩි වලක්. දැන් අපි දන්නවා වලක් ඇතුලේ බෝල තිබ්බොත් ඒක ගොඩක් ස්ථායි. දැන් මේ තියෙන්නේ පුංචි වලක්. එතකොට මෙතන මේ බෝල තිනකොට අපිට මේකට කිය හැකි හිතාස්ථායි අවස්ථාවක් කියලා. ඒ කියන්නේ දැන් මේක අස්ථායිත් නැහැ, එච්චර ස්ථායිත් නැහැ. මේක බෝල පිරුණාම වලට වැටෙන්න පුළුවන්. නේද? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවානේ යාන්ත්‍ර විද්‍යාවේදී ස්ථායි, අස්ථායි, උදාසීන කියලා. එතකොට මේ වගේ අවස්ථාවක් මෙතන ස්ටේබල්. කියන්නේ වලට වැටුණාට පස්සේ ඉතින් වල වලට වැටෙන්න එපා. නමුත් වලට වැටුනහම මේක ස්ථායි වෙනවා. මේ ගල් උඩට ගොඩ දා ගන්න අමාරුයි. මේ වගේ එකක් අන්ස්ටේබල්. ඒ කියන්නේ පොඩි තල්ලුවක් දුන්නාම වැටෙනවා. මේක මෙටාස්ටේබල්. මෙටාස්ටේබල් කියන්නේ පුංචි වලක් ටිකක් ගියා වැටෙනවා. නමුත් පිරෙන්නත් ඕන. පිරුණාට පස්ස තමයි වැටෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලොත් මට හිතෙනවා දූ දරුවොත් මේ අපේ දුවල පුතාලත් දැන් මේ දවස්වල ඉන්නේ මේ මිතාස්ථායි මට්ටම් වල. එල්ලවටත් නැහැ මෙලවටත් නැහැ වගේ. ඒ කියන්නේ දැන් මොකද්ද කරන්නේ විවාහක තියයිද නේද? ඒගොල්ලෝ ඕගලන්ට ප්‍රශ්න. ඉතින් ඒව ගැන හිතන්න යන්න එපා වැඩිපුර. තමුන්ගේ වැඩේ කරගන්න. ඒතර ඕගොල්ලෝ මිතාස්ථායි මට්ටම් වල තමයි දැන් ඉන්නේ. හැබැයි වලට නම් වැටෙන්න එපා. වලට වැටුනොත් එහෙම ආයෙ ගොඩ දාගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේක මිතාස්ථායි මට්ටමක් කියන්නේ ඒ වගේ එකක්. ඒතර සාමාන්‍යයෙන් ඔය පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් උඩ තට්ටුවට දැම්මහම ස්වයන් සිද්ධ විමෝචනය වෙනකොට ඒකට තියෙනවා කාලයක් යම්කිසි අපි කියනවා ජීවිත කාලයක් කියලා ජීවන කාලයක්. සාමාන්‍යයෙන් තප්පරයකින් 10 රින 7කින් වගේ සුළු කාලයකදී මේ ඉලෙක්ට්‍රෝනේ පල්ලහැට වැටෙනවා. ඒක පරාසයන් තියෙනවා පරමාණු හැටියට. නමුත් මිතාස්ථායි මට්ටමක ඉලෙක්ට්‍රෝනේ වැඩි කල ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත කාලය
සාමාන්‍ය මිලි තප්පර වලින් තියෙන්නේ. මිලි තප්පර වලින් 10^3යි තප්පර. සමහර ඒවාට 0.0.3යි තප්පර ඒ වගේ. එතකොට ඕගොල්ලෝ කියයි ඒකත් පුංචි කාලයක් කියලා. හැබැයි ඕගොල්ලෝ දන්නවා දැන් 10^4ට සාපේක්ෂව 10^3 කියන්නේ 10^4කින් වැඩි. සාමාන්‍යයෙන් ඉතා පුංචි කාලයකදී මේක වැටෙනවා. ඉතින් අපිට මිලි තප්පරයක් කියන්නේ අපේ සංවේදන වලට සාපේක්ෂව පුංචි තමයි. නමුත් ඉලෙක්ට්‍රෝන වලට ඔය පරමාණු වලට ගියාම මිලි තප්පරයක් කියන්නේ ලොකු කාලයක්. මේවා සාපේක්ෂයිනේ හැමදේම. නේ අපිට සාපේක්ෂව අඩු වුණාට පරමාණු ඉලෙක්ට්‍රෝන වලට මිලි තප්පරයක් ජීවත් වෙන්න පුළුවන් නම් යම්කිසි කාලයක ඒක ටිකක් ලොකු කාලයක්. මොකද නිකන් නැත්තම් ඊටාම 10^7ක් කියන්නේ මේ මයික්‍රෝ ඒ කියන්නේ මේ මයික්‍රෝ තප්පර වලින් ටත් වඩා අඩුයි කාලය. ඉතින් ඒක නිසා ලේසරයක් හදන්න මේ මිතාස්ථායි මට්ටමක් අනිවාර්යෙන් තෝරගත යුතුයි. ඒක තමයි හැම ද්‍රව්‍යයකින්ම ලේසරයක් හදන්න බෑ. ඒ වගේ මිතාස්ථායි මට්ටම් තියෙන පරමාණු තියෙනවා. එහෙම නැත්නම් තව දෙකක් මිශ්‍ර කරන්න ඕනේ ද්‍රව්‍යයට. මේකේ අත්‍යවශ්‍යයි මේ මිතාස්ථායි මට්ටමක්. මොකද ඉලෙක්ට්‍රෝන වැටුනහම ඒ මට්ටමේ ටිකක් කල් ජීවත් වෙලා ඉන්න ඕන. අර යට එන එක්කෙනාට මේක උච්ඡේදනය කර කර යන්න. ඉතින් ඒ නිසා මෙතනදී ඇත්තටම මේක තමයි ඊළඟ අවශ්‍යතාව ලේසර් එකක් හදාගන්න අවශ්‍ය නම් මිතාස්ථායි මට්ටමක් තිබිය යුතුමයි. ඒ නිසා මිතාස්ථායි මට්ටමට කෙලින්ම අපි කියනවා දැන් ඉලෙක්ට්‍රෝනයක් උඩ තට්ටුවට දානකොට අපි ඒකට කියන පොම්ප කරනවා කියලා. දැන් මේ වගේ මේ මිතාස්ථායි අවස්ථාවල් ඇත්තටම සුභාධර්මයේ තියෙනවා. දැන් මේ තියෙන්නේ තව මම එක වෙන උදාහරණයක්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ද්‍රව්‍ය තියෙනවා අපි බාහිර ප්‍රභවයකින් උච්ඡේදනය කරපුවාම මේකේ ආලෝකය ටිකක් කල් රැඳිලා තියෙනවා. එහෙම ඒවා දැකලා ඇති සැනකෙලි වෙලා තියෙනවා ඔය එක එක ද්‍රව්‍ය පාට නිකුත් කරන දැකලා ඇති ඔයගොල්ලෝ. දැන් ඒවා දැන් මේක අපි කියන්නේ ස්ථුර දීපනය කියලා. දැන් අපි දන්නවා සමහර ද්‍රව්‍ය අපි කියනවා ප්‍රතිදීපනය තියෙනවා. ප්‍රතිදීපනය කියන්නේ ෆ්ලොරසන් කියන එක. ෆ්ලොරසන් ද්‍රව්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒතර දැන් ෆ්ලොරසන් ලෑම්ප් කියලා තියෙන්නේ. ඒතර ඒ වගේ ද්‍රව්‍යයන් මතට පාරජම්බුල ආලෝකයේ වැදුනහම ඒවා දෘශ්‍යාලෝකේ පිට කරනවා. දැන් ඉස්සර ඔය ටියුබ් ලයිට්ස් වල එහෙම ඇතුලේ ගාලා තියෙන්නේ ෆ්ලොරසන් ද්‍රව්‍යයක්. සිංක් සල්ෆයිඩ් වගේ. එතකොට ඒ නලේ එහෙම නැත්නම් ඒ ෆ්ලොරසන් ටියුබ් එකේ ඇතුලේ වාතය තියෙන එක උච්ඡේදනය වුණාම ඒකෙන් පිට කරන්නේ සාමාන්‍යයෙන් පාරජම්බුල ආලෝකය. එතකොට මේ පාරජම්බුල ආලෝකය අර ෆ්ලොරසන් ද්‍රව්‍ය මත වැදුනහම තමයි දෘශ්‍ය ආලෝකය එන්නේ. ඒකයි මේ ටියුබ් ලයිට්ස් වල ඇතුලේ සුදු පාට කුඩු වගේ තියෙන්නේ. ඒකේ ඩැමේජ් එකක් වුණොත් අල්ට්‍රාවයලට් නැත්නම් පාරජම්බුල ආලෝකය අපේ ඇඟට එන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒකට අපි කියන්නේ මේ ප්‍රතිදීප්ත ද්‍රව්‍ය ෆ්ලොරසන්ට් මැටීරියල්ස් කියලා. තව ද්‍රව්‍ය තියෙනවා ලෝකේ ෆොස්ෆොරසන්ස් කියලා. ෆොස්ෆොරසන්ස් කියලා කියන්නේ ස්ථුර දීපනය කියලා සිංහලෙන්. ස්ථුර දීපනය කියලා කියන්නේ ඒ වගේ එකක් උච්ඡේදනය කරපුවාම ටිකක් කල් තියෙනවා. එකපාරට ක්ෂය වෙන්නේ නැහැ, කඩා වැටෙන්නේ නැහැ. ඉතින් එතකොට තමයි අර ආලෝකය පිට කරන්නේ ටිකක් කල් යනකම්. සමහර දවස් දෙක තුනක් යනකම් ආලෝකය නිකුත් කරනවා. ටික ටික ඉතින් අඩු වෙනවා. සමහර සත්තු ඉන්නවා ඒ වගේ. ඒගොල්ලන්ගේ තියෙනවා ඔය ස්ථුර දීපන මේ ද්‍රව්‍ය. ඒගොල්ලන්ගෙන් අර ආලෝකයේ වගේ දේවල් පිට කරනවා. ඔය සමහරවල් ජෙලි ෆිෂ්, දැල්ලෝ වගේ සත්තුන්ගෙන් ඒ වගේ ඒවට අපි කියන්නේ ස්ථුර දීපනය කියලා. ස්ථුර දීපනය කෙනකොටත් ඒ පරමාණු වලත් මේ මිතාස්ථායි මට්ටම් තියෙනවා. ඒක නිසා තමයි අර මේ ආලෝකය ටිකක් වෙලා දවස් දෙකක් දිගටම පවතින්නේ. ඒ කියන්නේ උඩ තට්ටුවට දැම්ම හැටි කඩා වැටෙන්නේ නැහැ. ඔයගොල්ලෝ උඩ තට්ටුවට ගියාම ටිකක් වෙලා ඒ උඩ තට්ටුවේ ඉන්නවා. ඉඳලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් ඒක නිසා අපි මුලින් බාහිර ප්‍රභවයේ අයින් කරත් අර ලැබෙන ආලෝකය දිගටම පවතිනවා. ඉතින් මම මේ උදාහරණය ගත්තේ ඔයගලන්ට මේ ද්‍රව්‍ය වලත් මිතාස්ථායි මට්ටම් තියෙන්න ඕනි කියන එක පෙන්눔 කරන්න. එතකොට මේ ලේසර් එකක් හදනකොට දරුවනේ සාමාන්‍යයෙන් අපිට තට්ටු තෝරගන්න ඕන. ශක්ති මට්ටම් කියලා අපි කියන පරමාණුවේ නිකන් තට්ටු කියමුකෝ අපි සරලව දැන් අපි දන්නවා ගොඩනැගිල්ලක තට්ටු තියෙනවානේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක තියෙනවා, ෆස්ට් ෆ්ලෝ එක තියෙනවා ඒ වගේ. ඉතින් පරමාණු වලත් ඉලෙක්ට්‍රෝන තට්ටු මත තමයි ඉන්නේ. තට්ටු වල තමයි ඉන්නේ.
එතකොට අපි තට්ටු දෙකක් තෝරාගත්තොත් අතට ලේසරයක් හදන්න බෑ එහෙම. මොකද අපි උඩට පොම්ප කරන්නත් එපා මේගොල්ලන්. මේ ඉලෙක්ට්‍රෝන ටික උඩට දාගන්නත් ඕනේ. දාගන්න නැත්නම් මොනවත් කරගන්න බෑනේ. ඒතර දාගන්න අපිට ශක්තිය අවශ්‍යයි පිටින්. ඒ නිසා ලේසරයක් හදන්න පැහැදිලිවම පිටින් ශක්තිය ඕන මුලින්. ඒක ඉතින් ලෝකේ හැටිනේ. අපිට යම්කිසි දෙයක් දෙන්නේ නැතුව ඔය දෙයක් ගන්න බෑනේ. දරුවනේ. එහෙම වුණොත් සංසු නියමයට වටයිනේ. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන යම් එක එක විදි වලින් පොම්ප අපි කියන පොම්ප කරනවා කියලා. පොම්ප කරනවා කියන වචනේම තේරුම අර වතුර වගේ පොම්ප කරන්න උඩට. එතකොට අපි මට්ටම් දෙකක් තෝරගත්තොත් ලේසරයක් කාර්යක්ෂම හදන්න බෑ. මොකද අපි අර දියැලකට වතුර දානවා ආය ගන්නවා. වතුර දානවා ආය ගන්නවා. එහෙම එතකොට කාර්යක්ෂම වෙන්නේ නැහැ. මොකද මේ උඩ තට්ටුවේ අපි කට්ටිය රඳවාගෙන ඉන්න ඕන. ඒ නිසා ලේසරයක් හදන්න අඩුම ගානේ තට්ටු 3ක්වත් තියෙන්න ඕන. එතකොට තමයි කාර්යක්ෂම මේ ලේසරේ තට්ටු 4ක් නම් වැඩි හොඳයි ඇත්තටම. එහෙම ලේසර් තියෙනවා. තට්ටු 3 ලේසර් තියෙනවා. තට්ටු 4. අපි කියන 3 level laser 4 level laser කියලා. ඉතින් ඒවල මේ ද්‍රව්‍යයන් පිළිබඳ දැනීමක් ඔයගලන්ට අවශ්‍ය නැහැ. නමුත් මේ සිදුවන ක්‍රියාවලිය සරලව දැනගන්න ඕන. මේව ඉතාලම සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න ඉතා පහසුයි. මේ අමාරු දේවල් නෙමෙයි. එතකොට මේ තට්ටු 3 ලේසර් එක වෙන්නේ දරුවනේ මේ පහළ තට්ටුවේ ඉඳන් ඉස්සෙල්ලාම පොම්ප කරන්න ඕන උඩ තට්ටුවට. උඩ තට්ටුවට පොම්ප කරන්න ඕන. එතකොට මේ මැද තට්ටුව තමයි මිතාස්ථායි වෙන්න ඕන. උඩම එක නෙමෙයි. මොකද ඒක හරියට දැන් අපි වතුර පොම්ප කරලා උඩම තට්ටුවට දානවා. උඩම තට්ටුවේ ඉඳන් ටක් ගාලා දෙවෙනි තට්ටුවට වතුර නැත්තම් ඉලෙක්ට්‍රෝන පහළට එනවා. එතකොට මේ දෙවෙනි තට්ටුව තමයි මිතාස්ථායි වෙන්න ඕන. එතකොට ලේස් ඇක්ෂන් එක වෙන්නේ දෙවෙනි තට්ටුව සහ පළවෙනි තට්ටුව අතර. සරලව කිව්වොත් එහෙම දැන් වතුර කියලා අපි හිතුවොත් ඒක මේ වතුර පම්ප කරනවා. එතකොට උඩම තට්ටුවේ තියෙන ලොකු හිලක් තියෙන බාල්දියක් වගේ. ලොකු හිලක් තියෙන බාල්දියක් වගේ. ඒකට වතුර දැම්මහම වතුර පට ගාලා දෙවෙනි තට්ටුව පුරවනවා. හැබැයි දෙවෙනි තට්ටුව කියන්නේ මිතාස්ථායි තට්ටුවක්. ඒකේ තියෙන්න ඕන නිකන් පුංචි හිලක් තියෙන බාල්දියක් වගේ. එහෙම කිව්වම ඔයගොල්ලන් තේරෙනවනේ මේවා. පුංචි අඩියේ පුංචි හිලක් තියෙන බාල්දියක් වගේ. ඒතර වතුර හෝස් ගාලා කඩා වැටෙන්නේ නැහැ. බිඳුව පල්ලෙහාට වැටෙන්නේ. මොකද අපිට ඕන කරනවර මිතාස්ථායි මට්ටම පුළුවන් තරම් ඉලෙක්ට්‍රෝන වලින් ගහණය නැත්නම් වැඩි කරන්න. ඒගොල්ලන් ගහණය. ඒකටයි මේ ඒක නිසා තමයි මේ වගේ අවස්ථාවකට අපි කියන ගහන අපවර්තනයක් සිදු කරන්න ඕනි කියලා. මොකද දැන් සාමාන්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පහළ ශක්ති මට්ටම් වල. ඉහළ වල නෙමෙයි වැඩි තියෙන්නේ. එහෙම තියෙන්න බෑ. මොකද ඒගොල්ලන්ට ශක්තිය උඩට යන්න. ඒ නිසා අපි හැමෝම පහළනේ ඉන්න කැමති. ශක්තිය අරන් තමයි උඩට යන්නේ. දැන් ඉගෙන ගන්නෙත් ශක්තිය ගන්න එක්තරා විදිහකට සමාජීය ඉහළ තැන් වලට එන්න. ඒක නිකන් කරන්න බෑ අපිට. අපි උත්සාහ කරන්න ඕන. පිටින් ශක්තිය අපිට ලැබෙන්න ඕන ගුරුවරුන්ගෙන්, දෙමාපියන්ගෙන්. නේද? ඒක තමයි අපේ ජීවිතේ හැටි. ඒක උඩ තට්ටුවකට ආවොත් තමයි තව කාට හරි උදව් කරන්න පුළුවන් බලන්න. ඒ නිසා අපි හැමෝම කැමති දරුවෝ හැටියට යටම ඉන්නේ නැතු උඩට එන්න නේ. ඒක වැරද්දක් නෙමෙයි. ඉතින් ඒ නිසා හැබැයි දැන් උඩට ඇවිල්ලා ඉන්න ඕන නම් ටිකක් වෙලා මුලින්ම අපි පොම්ප කරන්නේ ඉහළම තට්ටුවට. එතකොට අර මං ඉස්සලා කිව්වා වගේ එක ටිකක් ඒකේ බාල්දියේ ලොකු ඉහිල. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා කඩන් වැටෙනවා ඉලෙක්ට්‍රෝන නැත්නම් වතුර දෙවෙනි මට්ටමට. දෙවෙනි මට්ටම කියන්නේ පුංචි ඉලක් තියෙන බාල්දියක් වගේ. ඒක තමයි මිතාස්ථායි අවස්ථාව. එතකොට ලේස් ඇක්ෂන් එක නැත්නම් ලේස ක්‍රියාවලිය වෙන්නේ දෙවෙනි එක සහ පළවෙනි එක අතර. එතකොට මේ තමයි තට්ටු 3 ලේසරයක් කියන්නේ. තට්ටු 4ක් තිබ්බොත් වඩාත් හොඳයි. ඇයි? තට්ටු 4ක් තියෙනකොට වෙන්නේ අර වගේ ඉස්සලා වගේ උඩම තට්ටු වලට ඉස්සලාම් පම්ප කරනවා. එතකොට ඒකතන තියෙනවා ලොකු හිලක් තියෙන බාල්දියක්. ඒක පට ගාලා අර මිතාස්ථායි මට්ටම පුරවනවා. මිතාස්ථායි මට්ටම කියන්නේ මුලින් කිව්වා වගේ පුංචි හිලක් තියෙන බාල්දියක් වගේ. එතකොට එතනින් වතුර එන්නේ බිඳුව වගේ. හැබැයි දැන් පල්ලහැට වැටුනහම තට්ටු 4ක් තියෙන නිසා ආය අර පළවෙනි එකයි දෙවෙනි එකයි අතර තියෙන ලොකු හිලක් තියෙන බාල්දියක් වගේ. එතකොට මෙතනට වෙන වතුර ටික ටක් ගාලා ආය යට මට්ටමට ගන්නවා. උඩට ඕන කරන්නේ පුළුවන් තරම් මේ 4 මට්ටම න 1 2 3 තුන්වෙනි මට්ටම කුඩක් පුරවන්න. තුන්වෙනි මට්ටම පුරවන්න ඕන නම් උඩින් පට ගාලා වතුර වැටෙන්නත් ඕන. යටට වතුර වැටුනහම ආයෙ අරන් උඩට දාන්නත් ඕන. ඉතින් ඒ නිසා තමයි මේ මට්ටම් 4 එකක් වඩා කාර්යක්ෂමයි 3ක් වරදක් නැහැ. නමුත් 3ේදී වෙන්නේ අර ආපු කට්ටිය ආයෙ පොම්බ කරන්න ඕන උඩට. මෙතනදී වෙන්නේ 4ක් තියෙනකොට මෙතන ලොකු හිලක් තියෙන වතුර බාල්දියක් ටක් ගාලා මේක පුරවනවා.
මෙතන පුංචි ඉලක් තියෙන වතුර බාල්දියක්. එච්චර හිමින් තමයි වතුර වැටෙන්නේ. හැබැයි එන වතුර ටික ආයේ ඉතාම ඉක්මනින් ඊළඟ තට්ටුවට දානවා. මොකද අපිට ඕන කරන්නේ මේ ලේස ක්‍රියාවලිය වෙන මට්ටම් දෙක අතර ගහන අපවර්තනයක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ උඩ තට්ටුවේ ඉන්න කට්ටිය යට තට්ටුවට වඩා වැඩි කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලේස ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා තමයි සරලව ඔයගොල්ලෝ දැනගත යුතු දේවල්. ඉතින් මේ තියෙන තව මම උදාහරණයක් මේ වතුර වලින් පෙන්눔 කරලා තියෙන්නේ. දැන් අපි ටැප් එකක් හෝස් ගාලා ඇරියොත් එහෙම ඒ කියන්නේ වතුර නිකාම වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අර අපි කියන්නේ ස්වයං සිද්ධි මෝචනයක් වගේ මේක. මේකේ පාලනයක් නැහැ ඔහෙ වැටෙනවා. ඊළඟට මෙතන තියෙන වතුර බිඳුව වැටෙනවා. ඒක හරියට අර මිතාස්ථායි අවස්ථාවක් වගේ. ඒ කියන්නේ වතුර බොහොම හෝස් ගාලා කඩා වැටෙන්නේ නැහැ. ටික බිඳුව වශයෙන් තමයි පල්ලයට එන්නේ. එතකොට දරුවනේ මේ ලේස තාක්ෂණය නැත්නම් ලේස සංකල්ප ඉදිරිපත් කරේ අපි කවුරුත් ඉතාමත්ම ආදරෙන් සැලකන අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් 1917 තමයි මේක. ඒතර මම අර පොඩ්ඩක් ඉතිහාසය සමහරලාට ඕගලන්ට ඉතිහාසයේ වැඩක් නෑ විභාගෙට. නමුත් අපි ඉගෙන ගන්න විභාගෙට විතරක් නෙමෙයිනේ. මේ විද්‍යාඥයෝ කොහොමද මේවා හොයාගත්තේ මොන වගේ කැපවීම්ද කරේ කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. විද්‍යාව හදාන දරුවෝ. ඒතර තමයි මේ රසවත් වෙන්නේ ඇත්තට. මේවා නිකන් උඩින් කරයින් පහළුණු දේවල් නෙමෙයිනේ. ඉතින් 1917 දී අයින්ස්ටයින් මේ සංකල්පය ඉදිරිපත් කරා. ඒ කියන්නේ උච්ඡේද විමෝචනය කළ හැකියි කියලා. නමුත් ලේසරයක් හැදුවේ කොහොම කාලයකට පස්සේ ඊට පස්සේ. ඒතර ලේසරයක් හදන්න ප්‍රධාන වශයෙන් දායක උනේ සෛද්ධාන්තිකව මේ චාල්ස් ටවුන්ස් කියන විද්‍යාඥයා. එයා තමයි ලේසරයක් හදන්න සෛද්ධාන්තිකව ගොඩාක් කරුණු ලෝකෙට ඉදිරිපත් කරේ. ඒතර මම මෙතනින් පෙන්වන්න කරනවා මේ දකුණු පැත්තේ තියෙනවා මේ කොළයක් සහ වතුර බිඳු. ඒක මම ඉදිරිපත් කරේ මොහුගේ ජීවිත කතාව කියවනකොට එයා දවසක් කියනවා එයා මේ යම්කිසි පාක් එකකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා නමුත් ඉතින් මේගොල්ලෝ විද්‍යාඥයෝනේ ඉතින් පාක් එකට ගියත් හිතන්නේ විද්‍යාව ගැන වෙන දේවල් ගැන නෙමෙයි. ඒතර එයා දැක්කා මේ යම් කොළයකට වතුර බිඳු වැටිලා පුංචි වතුර බිඳු වැටිලා ධාරයේ දිගේ මේ සේරම වතුර බිඳු එකතු වෙලා ධාරයේ කැරෝලෙන් වැටෙනවා. අපි දැන් මේක නිරීක්ෂණය කරලා තියෙනවා අපිත් නේ. අපි ඉතින් ඔච්චරව හිතන්නේ නැහනේ. නමුත් ඔහු මේ පිළිබඳ එයාට ටක් ගාලා මේක වැදුනා ඔළුවට. පුංචි වතුර බිඳු එකතු වෙලා ධාරයේ දිගේ එක වතුර ප්‍රවාහයක් වගේ වැටෙනවා. එතකොට එයා හිතුවා එහෙමනම් අපිට ලේසරයක් මෙහෙම හදන්න පුළුවන් වෙන්න ඕන. පුංචි දේවල් එකතු කරලා ලොකු කදම්බයක් ගන්න පුළුවන් වෙන එක සංකල්පය යාට ආවේ මේක දැක්කයි කියන එකෙන් තමයි එයා කියන්නේ. ඉතින් ඔයගොල්ලන් පේනවා අර සරල දෙයක් වුණා සුභා ධර්මයෙන් අපිට ගොඩාක් දේවල් ලැබෙනවා දරුවනේ. ඇත්තට විද්‍යාව දිනු වෙන සුභා ධර්මය අපි නිරීක්ෂණය කරලා. ඉතින් දැන් අපි පාක්කයකට ගියාම අපි මේවා ගැන හිතන්නේ නැහැ. නමුත් මේ වගේ විද්‍යාඥයෝ ඇත්තටම මේ පාක් එකට ගියත් ඒගොල්ලෝ බලන්නේ විද්‍යාත්මක සංකල්ප මේවට ආරූඪ කරන්න පුළුවන්ද කියලා. ඉතින් වතුර බිඳු එකතු කරලා ධාරයෙන් වැටෙන එක තමයි එයා අධ්‍යයනය කරලා මේ පිළිබඳ වැඩිදුර සෛද්ධාන්තිකව අධ්‍යයනය කරේ. ඉස්සලාම මේ ලේසර් එක හැදුවේ පළවෙනි ලේසර් 1960 තියඩෝ මයාමන් කියන විද්‍යාඥයා. ඒක කරේ කැලිෆෝනියාවේ හියුස් කියලා පරීක්ෂණාගාරයක් තිබ්බ පරීක්ෂණාගාරය තමයි මේ පළවෙනි ලේසරේ මේ පෙන්눔 කරන්න ඕගලන් මේ පළවෙනි ලේසරේ. මේ මම ඉදිරිපත් කරන්නේ ඇත්තට ඕගලන්ට රසවත් වෙන්න නැතුව මේ විභාගෙට මේවා අහන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේවා. ඉතින් විද්‍යාව ඉගෙන ගන්නකොට මම නම් කියන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් ඕවා ඉගෙන ගන්න අවශ්‍යයි. ඒකෝ තමයි මේවා පේන්නේ මේ නිකන් මේවා හරි රසවත් දේවල් කියලා. මොකද ගොඩාක් දරුවෝ අපි දන්නවා දැන් විද්‍යාවට එච්චර නැඹුරු වෙන්නේ නැහැ. ඔයගලන්ට ඕන කරන්නේ ඉංජිනේරු විද්‍යාවයි වෛද්‍ය විද්‍යාවයි තෝරගන්න. ඉතින් ඒක වැරද්දක් නැහැ. නමුත් මේ ශුද්ධ විද්‍යාවේ දියුණුවක් වුණ නැත්නම් දරුවනේ අනිත් ඒවා දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේ විද්‍යාඥයෝ ගොඩාක් මේ දේවල් කැප කරලා හොයාගත්ත නිසා තමයි අද වෙනකොට මේවා තාක්ෂණයට ඇවිල්ලා මනුස්සයාගේ දියුණුවට මේවා භාවිතා වෙන්නේ. ඒ නිසා කවදාවත් දෙක අමතක කරන්න එපා. මේ ශුද්ධ විද්‍යාව නැත්නම් පියෝ සයන්සස් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඒවා දියුණු වීම ඉතාම අවශ්‍යයි. ඒවා දියුණු නැත්නම්
ඔය අපි කියන ඉංජිනේරු විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් දියුණු වෙන්නේ නැහැ. ඒකත් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියාගන්න ඕනේ. ඔයගොල්ලන් කවදා හරි දවසක වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණොත් විද්‍යාඥයෙක් වෙන එකත් ඇත්තටම ගොඩාක් රසවත්. මොකද විද්‍යාවෙන් අපිට අලුත් දේවල් මේ ලෝකෙට දායාද කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම මේ පළුවෙන් හදපු ලේසර් එක. ඉතින් එයා භාවිතා කරේ ඇත්තටම මේ රූබි ලේසර් එකක් කියලා කියන්නේ. රූබි කියන්නේ දරුවනේ ඇත්තටම මේ ඇත්තට මැණික් වර්ගයක්. මැණික් වර්ගයක් ඒකට කියන්නේ පුෂ්පරාග කියලා. අපි සිංහලෙන් කියන රූබි. ඔයගොල්ලෝ අහලා ඇති මම එච්චර මැණික් ගැන දන්නේ නැහැ. නමුත් රූබි සමහර හොඳ ඒවා හරි ගණන් මම හිතන්නේ. නේද මැණික් වලට අපි හැමෝම ආසයිනේ. විශේෂයෙන් අපේ ස්ත්‍රී පක්ෂය නේද අපි මැණික් වලට ආසයි. මැණික් සමහරට පළඳිනවනේ එක ඔය ග්‍රහවල වලට. ඉතින් රූබි වල තියෙන්නේ අතන ඇලුමිනියම් ඔක්සයිඩ් සහ ක්‍රෝමියම් ටිකක් තියෙනවා. මේවා ඔයගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම දැනුවත් වෙනවා. එතකොට මේ රූබි ලේසරයක් ඇත්තටම අපි කියන්නේ ඒක 3 level මට්ටම් 3 ලේසර් එකක්. මේ තියෙන මේ රූබි ලේසර් එකෙන් ඉස්සලාම අර සැනලි පහනකින් තමයි මේ පරමාණු උච්ඡේදනය කරේ. මේ සකමොණේ කරේ. උච්ඡේදනය සකමොණේ කියන්නේ excited. එතකොට මේ තියෙන්නේ අර මට්ටම් 3. එතකොට මිතාස්ථාය අවස්ථාව තියෙන්නේ මැද. එතකොට අර උඩ තට්ටුවට දාලා ඒකෙන් පල්ලෙහාට ටක් ගාලා ගන්න පුරවලා ඊට පස්සේ ලේස් ඇක්ෂන් එක වෙන්නේ මේ මැද තට්ටුවේ ඉඳන් පහළ තට්ටුවට. එතකොට මේක තමයි රූබි ලේසර් එක සාමාන්‍ය දල ක්‍රියාකාරීත්වය මේ පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය ඔයගලන්ට අවශ්‍ය නැහැ ඒ ලෙවල් මට්ටමේදී. නමුත් නිකම් මේවා දැනගෙන ඉන්න එක ඇත්තටම සාමාන්‍ය මේවා මේ common sense නේ කවුරු හරි ආවොත් ඔයගලන්ට විද්‍යාව හදාන දරුවෝ හැටියට මේවට යම්කිසි උත්තරයක් දෙන්න හැකියාව තියෙන්න ඕන. මේවා නිකන් අර අපි සාමාන්‍ය දැනීම ඇත්තටම වැඩි දුර අධ්‍යාපනයේ නැති වුණත් ඉතින් මේ තියෙන්නේ ඇත්තට මේ රූබි ලේසර් එකේ ඉහළින් පේන්නේ මේ ෆ්ලෑෂ් ටියුබ් එක අපි කියන සැනලි පහන කියලා. ඒකෙන් තමයි ශක්තිය මේ දෙන්නේ අරවා සකමොණේ කරන්නේ. සකමොණේ කියන්නේ උඩ තට්ටුවට දැමීම. ඒකට සිංහල වචනේ තමයි පරමාණු සකමොණේ කරනවා කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන එක්සයිට් කරනවා කියලා. දැන් අපි උනත් එක්සයිට් වෙනවානේ එක දේවල් වලටනේ. ඇත්තට අපිත් එක්සයිට් වුණාම ඔය ඉලෙක්ට්‍රෝන තට්ටු වලට යනවා. නොදැනුවත්වම. මේ අපේ සෛල වල ඉතින් තියෙන්නේ පරමාණු සහ අණුනේ. අපිට තරහ ගියාම අපි එක්සයිට් වෙනවා. නේද? එහෙම නැත්නම් බය වුණාම එක්සයිට් වෙනවා. සමහරට ආදරය කරනකොට එක්සයිට් වෙනවා. ඒ වගේ අපිත් එක්සයිට් වෙනවා. ඒ එක්සයිට් කරන්න බාහිර කවුරු හරි කාරකයක් අවශ්‍යයි. මේ තරහ යන්නේ කවුරු හරි අපිට මොන හරි දෙයක් තරහ යන එක හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපි බය වෙන්නේ මොකක් හරි පිටින් ආවොත් නේ. ඉතින් ඒ වගේ අපිට ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රෝන උඩ තට්ටු වල දාගන්න ඕනේ. ඒ දාගන්න අපිට ශක්තියක් සපයන්න ඕනේ. ඉතින් විවිධ ක්‍රම වලින් මේ ශක්තිය සපයනවා. ඉතින් ඉස්සලාම මේ හදපු ලේසර් එක කරේ ෆ්ලෑෂ් ටියුබ් එකකින්. ෆ්ලෑෂ් ටියුබ් එකකින් ටක් ගාලා ෆ්ලෑෂස් වල මේ පරමාණු සකමොණේ කරා. උඩ තට්ටු වලට දැම්මා. ඉතින් එහෙම කරාට පස්සේ මේ තියෙන්නේ සකමොණේ. උඩ තට්ටුවට දාන්න පිටින් ශක්තිය දාලා මේ ඉලෙක්ට්‍රෝන උඩ තට්ටුවට දැම්මා. ඊට පස්සේ උඩ තට්ටුවට දැම්මට පස්සේ අර මිතාස්ථායි මට්ටමට වැටුණාට පස්සේ මේ විදිහට ෆෝටෝන පිට කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ වගේ මේ ෆෝටෝන පිට කරනකොට ඕගලන්ටත් මේක හිතෙන්න පුළුවන් එක එක දිහාට යනවානේ. එකම දිහාට යන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. නමුත් අපිට දැන් මේ අහකට යන ෆෝටෝන එකතු කරොත් එහෙම අර ලේසර් ධාරාවක් ලේසර් කදම්බයක් හදාගන්න හරි අමාරුයි. ඇත්තන ලේසරයක් සාමාන්‍යයෙන් ඔය ටියුබ් එකක් වගේ තියෙන්නේ ඒක හැමතිස්සෙම. එතකොට එක පැත්තක තියෙනවා මේ දර්පණයක්. ඒ දර්පණයෙන් තමයි මේ ආලෝකය 100%ක් වගේ පරාවර්තනය කරනවා හැප්පිලා. අනිත් පැත්තේ දර්පණය අපි කියන භාගික වශයෙන් තමයි කියන්නේ අපි එකට කියනවා ට්‍රායි කියන්නේ තනිකරම ෆෝටෝන වැදුනහම පරාවර්තනය වෙන්නේ කොටසක් එළියට යනවා. ඒ කියන්නේ භාගික වශයෙන් සම්ප්‍රේෂණය වෙනවා. නැත්නම් ඉතින් කදම්බේ ගන්න බෑනේ. එක පැත්තක තනිකරම පරාවර්තනය සිදු වෙන්නේ. ඒ කරන්නේ අර මේ අක්ෂයට සමාන්තර සේනාවක් හදා ගැනීම. අහ කියන්නේ ඒවා පිටියේ හැප්පිලා ඒවා අවශෝෂණය වෙනවා. අපිට ඒ වලින් වැඩක් නැහැ. අපිට ඕන කරන්නේ සේනාව වගේ අර පාරේ ගමන් කරන සොල්දාදුව වගේ එක සේනාවක් හදාගන්න එක පැත්තකට. මේ තියෙන්නේ. අර අහ කියන්නේ ඒවා ඉතින් ඒක කවන්නේ නැහැ. ඒවා පිටියේ ගිහිල්ලා හැප්පිලා අවශෝෂණය වෙනවා. නමුත් මෙහාට යන්නේවා
ආයි අර දරපණේ වැදිලා මෙහාට එනවා. ඉතින් මේ වගේ කී පාරක් එයාට මෙහාට ඔබ එයාට මෙහාට ගිහිල්ලා තමයි මෙතනින් ලේස කදම්බේ එළියට එන්නේ. මේ තියෙන්නේ අන්තිම අවස්ථාව. මේ තියෙන්නේත් අර වගේම ඔයගලන්ට ලේස ආලෝකේ නැත්නම් ලේස කදම්බයක් ලැබෙන අයුරුයි. සාමාන්‍යයෙන් මේ වගේ ටියුබ් එකක් ඕන ලේස එක තියෙනවා. එක පැත්තක දරපණයක් තියෙනවා. සම්පූර්ණයෙන් 100%ක් පරාවර්තනය කරන අනිත් පැත්තේ පාර්ශ්ව කියන්නේ භාගික මේ සම්ප්‍රේෂණයක් තියෙන්නේ. ඉතින් මේ වගේ සේනාවක් හදාගත්තාම අන්තිමටම මේක තමයි ලේස කදම්බයක් කියලා අපි කියන්නේ. ඒක ලේස කදම්බයක තියෙන ප්‍රධාන ගුණාංක තමයි ඒක වර්ණයි. මොකද අර එකම තට්ටු දෙකක් අතරනේ අපි ගන්නෙ. අනිත් ඒවා අපිට වැඩක් නැහැ. ඒකට ඒවා ඒක වර්ණයි. අනිත් එක ඒවා ගොඩාක් සමාන්තරයි ලේස කදම්බයක්. අපසාරි වෙන්නේ නැහැ ලේසියෙන්. නේ? හඳට ලේස කදම්බ ගැහුවත් ඒක එච්චර අර අපසාරී වෙන්නේ නැහැ. ඒක මේ විහිදෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය ටෝච් එකකින් ආලෝකය ගැහුවාම එහෙම නැහැ විහිදෙන හැමදේම. ඒතර ඈතට යන්න ඒකක ශ්‍රේෂ්ඨ තියෙන ශක්තිය අඩු වෙනවා. ඉතින් මේ වගේ ඊළඟට අපි කියනවා මේවා සමචාරී. සමචාරී කියලා කියන්නේ දරුවනේ එක විදිහට යන්නේ මේක එක උඩ එක වැටලා වගේ. සමචාරී කියන්නේ ඒ වගේ අදහසක්. දැන් මම හොඳම උදාහරණය දෙන්නේ අපි දන්නවා දැන් ඕගොල්ලෝ බලන් හිටියෝ සොල්දාදුවෝ. ඔය ආර්මි එකේ ඉන්න අය ඒගොල්ලෝ මාර්ච් කරනකොට පෙළපාලි යනකොට හරිම සමචාරීනේ. අපි වගේ නෙවෙයිනේ. ඒ කියන්නේ එක්කෙනෙක් වම් කකුල ඉස්සුවොත් අනිත් එක්කෙනත් වම් කකුල උස්සන්නේ. ඒකට හරියම බලන් ඉන්න ලස්සනයි. සමචාරී. දැන් ඕගොල්ලෝ පාසලකට ගියාට පස්සේ පාසලේ ඉවරෙන්ද සීනුව ගැවුවාම ඕගොල්ලෝ කඩාගෙන විඳගෙන යනවා. ඒක අසමචාරී. ලස්සනට පීලියට හැදිලා ලස්සනට යනවා නම් ගේට්ටුව ගාවට ඒක සමචාරී වගේ. ඉතින් ඒකෙත් පොඩි ලස්සනක් තියෙනවා. ලේස කදම්බයක් හරිම සමචාරී. එකම කලාවේ තියෙන. ඒ කියන්නේ එක උඩ එක යන්නේ. ඒ විවිධ කලා වෙනසවල් නැහැ. එකම උඩ එක තියෙන්නේ සමචාරී කියන්නේ අදහස. අපි ඉංග්‍රීසියෙන් කියන කොහෙරන්ට් කියලා. දැන් අපි මිනිසුන්ටත් අපි කියන්නේ කොහෙරන්ට් වෙන්න ඕනේ කියලා. අපි හිතන දේවල් අර එක ගොනුවකට තියෙන්න ඕනේ. අපේ සිතුවිලිත් විසිරී යනවා නම් ඒ සිතුවිලි වලින් වැඩක් ගන්න හරි අමාරුයි. අපි ඒ වගේට කැමති නැහැ. අපේ පරමාර්ථය අපි ඒකාග්‍ර වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලොත් මේ කාලේදී ඔයගොල්ලන්ගේ පරමාර්ථය තමයි උසස් පෙළ ඉතා ඉහළින් පාස් වෙන්න. ඒක තමයි ඔයගොල්ලන්ගේ අරමුණ. ඒ අරමුණ සාක්ෂාත් කරන්න තමයි ඔයගොල්ලෝ මේ වැඩ කරන්නේ. ඒතකොට ඒ අරමුණ ඒකාග්‍ර වෙන්න ඕනේ. එකට තියෙන්න ඕනේ. විසරෙන්න හොඳ නැහැ එක එක දේවල් වලට. ඉතින් සමචාරී කියන්නේ අන්න ඒ වගේ අදහසක් දරුවනේ. මේවා මේ 아무තු දේවල්ම නෙමෙයි. සරලව අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලේසර් එකක් පිළිබඳ ඇත්තටම තියෙන ඇනිමේෂන් එකක්. මේක මේ අන්තර්ජාලයේ තියෙනවා. අන්තර්ජාලය ඇත්තටම ගොඩාක් මේ භෞතික විද්‍යාව ඇනිමේෂන්ස් වගේ දේවල් ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන ෆෙට් ඇනිමේෂන්ස් කියලා තියෙන එකක්. ඒක ඉතාලම මේ හොඳයි. මේ පිටරට ඇමරිකා විශ්වවිද්‍යාලයකින් තමයි ඒක කරලා තියෙන්නේ. ඒතකොට ඒවා නිකන් ඉන්න වෙලාවට ඔයගලන්ට යම්කිසි අන්තර්ජාල පාසුකම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ගොඩක් ළමයින්ට මේවා බලන්න මේකෙන් ගොඩක් දේවල් මේ පුළුවන් බලා ගන්න. ඉතින් මේ වගේ ලේස කදම්බයක් එන්න පිටින් ශක්තිය සපයන්න ඕන. ඊළඟට පොම්ප කරන්න ඕන. පොම්ප කරලාට පස්සේ ස්වයං සිද්ධ විමෝචනය භාවිතා වෙලා මෙතා ස්ථායි මට්ටම පුරවන්න ඕන. මෙතා ස්ථායි මට්ටමින් තමයි යට මට්ටමට ලේස ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ සරල දේවල් ඔයගලන්ට මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේවා දැනගත්තාම නිකම්ම ඉබේට මතක හිටිනවා. ඉතින් මේ දෙන්නේ ලේසර් ආලෝකයේ මේ දෙන්නේ කොහෙරන්ට් කියන සංකල්පය. මේ දෙන්නේ ඉන්කොහෙරන්ට් අසමචාරී. අසමචාරී කියන්නේ ඔහේ නිකන් එහාට මෙහාට දුවනවා වගේ. පේලි කඩාගෙන යනවා. එක ලස්සනට එක පේලි යනවා. අපි කියනවා සමචාරී කියලා. ඒතර මේ තියෙන්නේ මට්ටම් 4 ලේසර් එකක්. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොම්ප කිරීම තියෙන්න ඕන. මෙතන ඉඳන් මෙතනට එන්නේ ඇත්තටම දරුවනේ සංසිද්ධි විමෝචනය. මෙතන ඉඳන් මෙතන තමයි උච්ඡේද විමෝචනය වෙන්නේ. ඒතර ලේසර් එකක් හදන්නේ හැමදෙස්සෙම මැද මට්ටම් දෙකෙන්. එතකොට ඊට පස්සේ දැන් හතරවෙනි ලේස මට්ටම් 4ක් තිබ්බා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක වඩා කාර්යක්ෂමයි. මොකද මේ මට්ටම් පිරුණ හැටි ආය ඇදලා ගන්නවා පටන් ගාලා මෙහෙට. එතකොට මේ මට්ටම් දෙක අතර අර ගහන අපවර්තනය කියලා කියන්නේ මිතාස්ථායි අවස්ථාවේ ගොඩක් ඉන්නවා මේකට සාපේක්ෂව. එතකොට තමයි අර උච්ඡේද විමෝචනය කරන්න ඉතාම කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලේසවල භාවිත නම් දැන්
අනේකයි අප්‍රමාණයි දරුවනේ. බාණ්ඩ ඔයගලන්ට මම පෙන්눔 කරන්නේ මේ වගේ දෙයක් විද්‍යාඥයෝ හොයාගත්තට පස්සේ මේවා තාක්ෂණයට ගිහිල්ලා කොච්චර ලෝකෙට වැඩදායී වෙනවද කියලා. ඉතින් ලේසර් පිළිබඳ අපිට දවසක් කතා කර හැකි ලේසර් වල තියෙන දැන් පාවිච්චිය. ඉතින් අයින්ස්ටයින්වත් හිතුවේ නෑ ලේසර් මෙච්චර මිනිස්සු පාවිච්චි කරයි කියලා. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාඥයෝ මොනවා හරි සංකල්පයක් දුන්නාම ඒ සංකල්පේ භාවිතා කරලා තමයි තාක්ෂණයට යන්නේ. තාක්ෂණයට ගියාම තමයි ඒක ප්‍රොඩක්ට් එකක්. ඒක උපකරණයක් නැත්නම් යම්කිසි භාවිතයකට ගැනීම. ඉතින් ඒක තමයි මේ ක්‍රියාවලිය. ඒ නිසා මේ විද්‍යාවේ දියුණුව ඉතාම අවශ්‍යයි ලෝකේ තාක්ෂණය සහ ඉතුරු දේවල් දියුණු වෙන්න. ඒකත් මතක තියාගන්න. නැත්නම් විද්‍යාව කඩාකප්පල් කරොත් විද්‍යාව නැති වුණොත් එහෙම මේ තාක්ෂණයයි ඉංජිනේරු විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් දියුණු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට එහෙම සමහර අය පිළිගන්න ගන්නෑ මං කියන එක. දැන් වෛද්‍ය විද්‍යාව බලන්න සේරම තියෙන උපකරණ වල මූලධර්ම තියෙන භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. විශේෂයෙන් භෞතික විද්‍යාවයි. ඉතින් ඒ නිසා ඒවා දිනුනේ නැත්නම් අපිට ඔය අර ස්කෑන් මේ ස්කෑන් කිසිම දෙයක් නැත. ඒ නිසා අපිට මේ ලෝකෙට හැමෝම අවශ්‍යයි. දොස්තර මහත්තුරු සහ ඉංජිනේරු වල ඉඳන් විතරක් හිඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය ලේසර් පොයින්ට් එක කියලා කියන්නේ. මේවා හුඟක් දැන් භාවිතා කරනවා හැමෝම භාවිතා කරනවා. හරිම සුලභයි මේවා. පේමන්ට් එකෙන් ගන්න පුළුවන් නේද? ලේසර් පොයින්ටර් එක දැන් විශේෂයෙන් ඔය පන්තිවලදී අපි මේවා භාවිතා කරනවා මේ ලේසර් කදම්බෙන් පුළුවන් අපිට තැනක් හරියට මේ පෙන්눔 කරන්න. මොකද අර මේවා අපසාරි වෙන්නේ නැහැනේ. මම මෙහි ඉඳන් ගැහුවත් ඒ ස්පොට් එක නැත්තම් ඒ ලපය ඒ ප්‍රමාණයෙන්ම වගේ තිරේ පේනවා. ඒකට අපිට පුළුවන් ඕනෑම දෙයක් හයිලයිට් කරන්න ලේසියි. මම මෙතන තමයි කියන්නේ කියන එක. ඉතින් මේ තියෙන්නේ අපි සුලභව ඔයගොල්ලෝ දැකලා ඇති අපි සුපර් මාකට් එකකට ගියාම මේ බාකෝඩ් තීරුකේතය ඒ කියවන්න ලේසරෙන්. ටැප් පුෂ් ගාලා අර දාන්නේ බඩු දැම්මම ලේසරෙන් තමයි කියවන්නේ ඒක මිල. ඉතින් කොච්චර මෙයා භාවිතා වෙනවද අපි නොදැනුවත්ව. නැත්නම් දැනුවත් වෙනවා නමුත් අපි ඒවා හිතන්නේ නැහැ. මේ දේනේ අපි ඔය CD ප්ලේයර් එක. CD ප්ලේයර් එකක් කියවන්නෙත් ලේසර් කදම්බේ. බලන්න කොච්චර තාක්ෂණය දැන් දියුණුවලා තියෙනවා. CD ප්ලේයර් එකක් දැන් ඉස්සර කාලේ අපි ඔය මියුසික් එහෙම නැත්නම් සංගීතය ගබඩා කරේ අර වගේ පොඩි රැලි වල නැත්නම් අපි නිකන් අර පරණ මේ ග්‍රෑන්ඩ් ෆෝන් තටි කියලා කියන්නේ. ඒක දැන් තියෙන්නේ CD ප්ලේයර්ස්. ඒකට ඒකෙත් දත්ත ගබඩා වෙලා තියෙන්නේ අර බිංදු එක වගේ. ඒ කියන්නේ සංඛ්‍යාක මේ වලින්. එතකොට ඒ කියන්නේ CD ප්ලේයර් එකෙත් බුට පෘෂ්ඨය කුඩම එක නෙමෙයි. එතන ඒකේ තියෙන පොඩි වලවල් සහ කඳු වගේ ස්ටෙප්ස්. ඒවල තමයි දත්ත ගබඩා වෙලා තියෙන්නේ. එතකොට මේ දත්ත කියවන්නේ ලේසර් කදම්බෙන්. ඒක තමයි CD ප්ලේයර් එක කරකිනකොට ලේසර් කදම්බේ තමයි ඒක අපි න ස්කෑන් කියන්නේ පරිලෝකණය වෙනවා. පෘෂ්ඨයේ දිගේ මේක යනවා. එතකොට එයා ලේසර් කදම්බෙන් පුළුවන් පරාවර්තනය වෙලා පරාවර්තන වීම මගින් මෙතන තියෙන්නේ උස් තැනක්ද පහළ තැනක්ද කියන එක හොයාගන්න. ඉතින් මේවා සරල දේවල් මේවා ගැන වැඩි දුර ඉගෙන ගන්න යන්න එපා. නමුත් මම මේවා පෙන්눔 කරන්නේ ඔයගොල්ලන්ට මේ භෞතික විද්‍යාවේ තියෙන වටිනාකම. හැමදෙස්සෙන් දරුවෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට මේක දැනගන්න ඕනේ. භෞතික විද්‍යාව මේ ලෝකේ හැම තැනම තියෙන දෙයක්. තාක්ෂණේ. ඒක මම මේවා පෙන්눔 කරන්නේ. ඊළඟට මේ ලේසර් printer එක තියෙන්නේ ඇත්තටම තනිකරම භෞතික විද්‍යාව මුල් ධර්ම. ලේසර් printer එක. එතකොට ඔයගොල්ලෝ ලේසර් printer එකක් උනත් ලේසර් printer එක උනත් ෆොටෝකොපි මැෂින් එක ඩ්‍රම් එකක් කියලා තියෙනවා. ඒ ඩ්‍රම් එක ඉස්සෙල්ලාම charge කරන්න ඕනේ. ආරෝපණය කරන්න ඕනේ. ඒක ආරෝපණය කරන්න තමයි තියෙන්නේ කොරෝනා ඩිස්චාර්ජ් කියලා. මේ කොරෝනා කියන්නේ මේ කොරෝනා වෛරස් කියන එක නෙමෙයි. මතක තියාගන්න. මේ කොරෝනා කම්බියක් කියලා දෙයක් තියෙනවා ලේසර් printer එකේ. හරිද? ඒ කොරෝනා කම්බියෙන් තමයි නැත්නම් මේ කොරෝනා කියන වචනේ මේ භාවිත දෙකක් තියෙනවා. දැන් කොරෝනා කියලා ඉංග්‍රීසියෙන් අපි මේක තේරුම හෙව්වොත් කොරෝනා කියලා භාවිතා කරනවා මේ ඔටුන්නකටත් කොරෝනා කියලා කියනවා. ක්‍රවුන් කියන එක. ඒකෙන් තමයි ඔය කොරෝනා වෛරස් එක ඇතිවෙන්නේ. මොකද වෛරස් එකත් ඒ වගේ අර අඬු තිබිලා නිකන් අර ඒක නිකන් අර මේ ඔලුවට දාන මේකක් වගේ. ඒ හැටියෙන් ඒ කියන්නේ ඔටුන්නක් වගේ. හැබැයි කොරෝනා කියලා කියනවා තව එකක් මේ කොරෝනා කියන වචනේ භාවිතා කරනවා මේ රස් වලල්ලකට කියන එකට. නැත්නම් අපි සාමාන්‍ය ෆිසික්ස් වල අපි කියන රස් වලලු කියලා. ඒ කියන්නේ දැන් සමහර කොරෝනා යමාර කම්බියක්
කම්බියක් අපි ඒ හරහා වෝල්ටේජතාවක් යදුව ටිකක් උසත් ඒකෙන් අපිට අර වට වාතය අයනීකරණය වෙලා ඒකෙන් නිකන් අර මේ ආලෝකෙ පිට කරනවා. දැකලා ඇති ඔයගොල්ලෝ. ඉතින් ඒකට කියන්නේ රස් වලලු. ඒ කොරෝනා කියන වචනේ එක තේරුමක් ඒක රස් වලලු කියන එක. කොරෝනා ඩිස්චාර්ජ් කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ මේකේදී. තුඩු ආචරණය. තුඩක් තියෙන තැනක විද්‍යුත් ශේෂ්ත්‍රීයතාව වැඩි. ඒතර ඕනම ලේසර් printer එකක තියෙන කොරෝනා වයර් කියලා එකක්. ඒක කියන්නේ කොරෝනා වයර් කියලා. ඒ කොරෝනා කියන්නේ විස බීජ නෙමෙයි. ඒ කොරෝනා කියන වචනේ අනිත් තේරුම. එතකොට මේ කම්බිය ආරෝපණය මේ කම්බියට දෙනවා ලොකු ටිකක් විභවයක්. ඒකෙන් පුළුවන් අර ඩ්‍රම් එක පිට පෘෂ්ඨය ආරෝපණය කරන්න. ඒ කියන්නේ ඒක ඉලෙක්ට්‍රෝන ගලවලා ගන්න පුළුවන්. මොකද කම්බියක අපි දන්නවා ඉගෙන තියෙනවා කම්බියකට ආරෝපණයක් දුන්නාම කම්බියකට විභවයක් දුන්නාම මේ කම්බියවට විද්‍යුත් ශ්‍රේෂ්ඨතාව ටිකක් සෑහෙන ප්‍රබලයි. ඒකට R කියන්නේ ඒකට R වර්ගයක නෙමෙයි. මතක නම් ගවුස් ප්‍රමේය භාවිතා කරලා ඔයගොල්ලෝ මේ ගන්නවනේ ප්‍රකාශනයක්. දැන් ලක්ෂ්‍ය ආරෝපණයක විද්‍යුත් ශ්‍රේෂ්ඨතාව යන්නේ ඒකට R වර්ගයත් එක්ක. කම්බිය කියන්නේ ඒකට R එක්ක. එතකොට අර ළඟ විද්‍යුත් ශ්‍රේෂ්ඨතාව ප්‍රබලයි. ඉතින් ඒ නිසා මේ ඩ්‍රම් එක ආරෝපණ ඉලෙක්ට්‍රෝන ඇදලා ගනම් ඩ්‍රම් එක ධන ආරෝපණ කරනවා. සරල මම මේ සරල સિદ્ધාන්තය කියන්නේ. ඔයා ඉගෙන ගන්න යන්න එපා. එච්චර නමුත් මේ මම පෙන්නුම් කරන්නේ මේ රසවත් කරන්න ඕගොල්ලන්. ගොඩක් කතා කරන්නේ. එතකොට ලේස කදම්බය එන්නේ ඇත්තටම මේ අකුරු හැටියට කම්පියුටරෙන් එන සංඥා අනුව ලේස කදම්බය ඇවිල්ලා වදින්නේ ඩ්‍රම් එකේ අර අපි තුමු අකුරක් A අකුර හරි B අකුර හරි තියෙනවා නම් දැන් ධන ආරෝපණය වෙලානේ තියෙන්නේ මේ ඩ්‍රම් එක. ඒතකොට ලේස කදම්බේ වැදින්නේ ඒ අකුරට පිටින් තියෙන කොටසට. ඒතකොට ලේස කදම්බේ වැදුනහම ආයේ අර මේ ඩ්‍රම් එකෙන් ඉලෙක්ට්‍රෝන මතුවෙලා අතරින් ප්‍රකාශ දුතාචාර්ය වගේ තමයි ඉලෙක්ට්‍රෝන මතුවෙලා ධන ආරෝපණ නිෂ්ක්‍රිය කරනවා. එතකොට අකුර හැඩයේ තියෙන තැන ධන ආරෝපණ ඉතුරු වෙනවා. ඔක තමයි සරල સિદ્ધාන්තය. ඊට පස්සේ අර ටෝන කුඩු ඉහිලා අර ධනාරෝපිත තියෙන අකුරු මත ටෝන කුඩු ඇලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ කොලයක් දාලා කොලේ පොඩ්ඩක් රත් කරලා අර කොලේ දැම්මාම කොලේ රත් කරන්න ඕනේ. ඒකයි ඕන කොලයක් දාන්න බැරි. කොලේ රත් කරලා අපි ඩ්‍රම් එක හරහා ඇරියාම අර ටෝන කුඩු ඇවිල්ලා තියෙන ඒවා කොලේට යනවා. කොලේට සංක්‍රමණය වෙනවා. ඒක රත් වෙලා තියෙන නිසා හොඳට අපින ෆියුස් වෙනවා, විලේණය වෙනවා. ඒක තමයි සරල સિદ્ધාන්තය ලේස මේක. ඒ කියන්නේ එතන තියෙන්නේ ඇත්තටම ස්ථිති විද්‍යුතය තියෙනවා. අපි ඉගෙන ගන්න. විද්‍යුත් ශේෂ්ඨ තියෙනවා. ප්‍රකාශ දුතාචරණය තියෙනවා. ඉතින් බලන්න මේ හැම එකක්ම මේ භෞතික විද්‍යාව මූල ධර්ම එක්ක වැඩ කරන්නේ. අපි සරලව හිතුවහම. ඒ කියන්නේ කොරෝනා වයර් එක ඉස්සෙල්ලා charge කරනවා. ඒකෙන් ඩ්‍රම් එක charge වෙනවා. මොකද විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් තිබ්බොත් අධික ඒකෙන් පුළුවන් අනිත් ද්‍රව්‍ය මත ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. එතකොට ඩ්‍රම් එක ධන ආරෝපණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ලේස කදම්බේ වදින්නේ අර අකුරු අපි මොන හරි පේලියක තියෙන අකුරු තියෙනවනේ A B C D හරි අපේ සිංහල අකුරු හරි. ඒතර නැති තැන් තියෙනවනේ. ස්පේස් ඉඩ ඒ ලකුණු මේ අකුරු දෙකක් අතර ඒ ඉඩ තියෙන තැන් වලට තමයි ලේස කදම්බේ වන්නේ. අර ඒක කම්පියුටරෙන් කන්ට්‍රෝල් කරනවා. එතකොට ඒ ලේස කදම්බය වැදුනහම ඒ තැන්වල තියෙන ධනාරෝපණ නිෂ්ක්‍රිය වෙනවා. නියුට්‍රලයිස් වෙනවා. ඉලෙක්ට්‍රෝන පොප් වෙනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන මිදෙනවා. එතකොට වෙන්නේ අර අකුරට හරියන්න ආරෝපණය අඩංගු අපි එකට කියන ඉලෙක්ට්‍රොනික ඉමේජ් එකක් කියලා. අකුරේ හැඩයට ධනාරෝපණ ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ ටෝන කුඩු වැල්නවා ටෝන කුඩු කොල්ලේට යනවා. ඉතින් මම මේ ඉදිරිපත් කරන්න ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් එච්චර ගණන් ගන්න එපා. නමුත් මේ මම කියන්නේ මේවල තියෙන යෙදීම්. ඉතින් මේ තියෙන මේ කොරෝනා ඉෆෙක්ට් කියන එක කොරෝනා කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ඇත්තටම මේ ඔය සම්ප්‍රේෂණ නැත්නම් විදුලි අරන් යන කම්බි වල තමයි දැකලා ඇති හිටපු හැටි අර ආලෝකේ පයින් පුලිංගු වගේ. දැන් අපිට ඇත්තටම අකුණක් වදිනකොටත් ඒ එන්නේ ඇත්තටම එක්තරා විදිහක කොරෝනා ඩිස්චාර්ජ් එකක්. මොකද අධික විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් යටතේ සාමාන්‍ය වාතය කුසන්නායකයක් වුණාට අධික විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් යටතේ මේ ඒ වාතය අපි කියන බිඳ වැටීමකට භාජන බ්‍රේක් ඩවුන් එකක් වෙනවා. සාමාන්‍ය කුසන්නායකයක් වුණත් අධි වෝල්ටේජ් යටතේ මේ සන්නායක තත්ත්වයටපත් වෙලා ඒ තියෙන වායු අණු අයනීකරණය වෙනවා. එතකොට ඒ අයනීකරණය වෙනකොට තමයි මේ අයනීකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා අණු වලින්.
එතකොට තමයි අපිට අර නැවත ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම් වලට වැටෙනකොට අපිට ආලෝකය එන්නේ. ඉතින් මේ තමයි මේ කොරෝනා කියන වචනේ අනිත් තේරුම. මේක පටලවා ගන්න එපා මේ කොරෝනා විස බීජයත් එක්ක. මම කියන්නේ කොරෝනා කියන වචනේ භාවිතා කරනවා දෙකකටම. ඔටුන්නකට භාවිතා කරනවා. ඒක නිසා තමයි අර වෛරස් එකට කියන්නේ. අනිත් එක තමයි අර රස්වලලු කියලා කියන්නේ. දැන් අපි දන්නවා දැන් අපි අපේ ඇඟෙනුත් රස් පිටන ආලෝකය නෙමෙයි. සමහර අය මේ අදෝරක්ත ආලෝකය භාවිතා කරලා කැමරා භාවිතා කරලා අපේ රස්වලලු කියලා දේවල් මේ ෆොටෝ අරන් තිනවනේ. දැන් අපි දන්නවා බුද්ධ ආගම අපි හදාන බෞද්ධ හැටියට නම් අපි දන්නා බුදුරජාණන් වහන්සේගෙනුත් රස්වලලු පිට වෙනයි කියලා. ඉතින් ඒ වගේ ඕනම වස්තුවකින් එක එක සංඛ්‍යාත පරාස වලට අනුව අපිට ආලෝකෙ පිට කරන්න බෑ. නමුත් අපේ ඇඟේ තාපය තියෙනවා. ඉතින් ඒ වගේ මේ අර ඒ රැස්වල් වලට තමයි කොරෝනා කියන වචනේ අපි භාවිත කරන්නේ අනිත් තේරුම. ඉතින් මේ තියෙන අර ලේසර් printer එක මං තියෙන ඇනිමේෂන් එක. ඔයගොල්ලන් නිකන් දැනගන්න මේව පෙන්නන්නේ. මේ තියෙන ලේසර් අපි භාවිත කරනවා 3D printers වල. ත්‍රිමාණ printers දැන් හරි සුලභයි. අපිට ඕන වස්තුවක් ත්‍රිමාණ printers භාවිත කරලා 3D මුද්‍රණ යන්ත්‍ර භාවිත කරලා ගොඩනගන්න පුළුවන්. ඉතින් මේ මම සරල මේ යෙදීන් තමයි භාවිත කරේ. ඉතින් ලේසර් භාවිත කරනවා වෛද්‍ය විද්‍යාවේ කෙලවරක් නැතුව භාවිත කරනවා. වෛද්‍ය විද්‍යාවේ අපිට අනවශ්‍ය නම් රෝම කූප ඉවත් කරන්න පුළුවන් ලේසර් භාවිත කරන්න. මම දන්න කළුබෝවිල ස්පිරිතාලේ මම දන්න විදිහට එහෙම සායනයක් තියෙනවා. ඒ වගේ අපේ ලප කැපලි ලප තියෙනවා නම් මුහුණේ ඒවා පුළුවන් මේවා කරන්න. ඉතින් ඒ නිසා මේ ලේසර් කියන එක හැම තැනම භාවිත කරන වෛද්‍ය විද්‍යාවේ කාර්මික ශාස්ත්‍රයේ ඇත්තටම භාවිත නොවන තැනක් නැහැ. ඉතින් බලන්නකො විද්‍යාවේ සරල අයින්ස්ටයින්ගේ සංකල්පෙන් කොච්චර අද වෙනකොට මේවා දිනුනලා තියෙනවද කියන්නේ. ඉතින් දැන් අපි මෙච්චර මම කතා කරේ මේ ප්‍රශ්නෙට එන්නයි. නෑ ප්‍රශ්නෙට ආයවොත් එහෙම ඔයගොල්ලන්ට මම ගොඩක් කතා කරා. ප්‍රශ්නේදී තියෙන්නේ මේ වගන් තුනක් තියෙන ලේසර් ක්‍රියාවලිය සිදුවන්නේ ශක්ති මට්ටම් 2 හා 1 අතරේ. ඒතර බලන්න මේක හරිද වැරදිද කියලා. ඒතර මෙතන ශක්ති මට්ටම් 3 ඇඳලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ මට්ටම් 3 ලේසර් එකක්. ඒතර මම මතකද කිව්වා මට්ටම් 1 තමයි ඉලෙක්ට්‍රෝන මුලින් තියෙන්නේ. පොම්ප කරන්නේ 3 වෙනි මට්ටමට. 3 වෙනි මට්ටමේ ඉඳන් ස්වයංසිද්ධ විමෝචනය මගින් 2 වෙනි මට්ටම පුරවනවා. 2 වෙනි මට්ටම තමයි මිතාස්ථායි මට්ටම. එම නිසා ලේසර් ක්‍රියාවලිය සිදුවන්නේ 2 හා 1 අතර ඒක හරි. උතර ඒ වගන්තිය හරි. මේවත් ටක් ගාලා ඔයගලන්ට පුළුවන් උත්තර ගන්න මේක දැනගෙන හිටියනම් එහෙම. තට්ටු 4ක් තිබ්බනම් මැද තට්ටු දෙකෙන් තමයි ලේසර් ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒකට පළවෙනි වගන්තිය හරි. ඊළඟට දෙවෙනි වගන්තිය පොම්ප කරන විකිරණයේ සංඛ්‍යාතේ E2 E3 ඍණ E2 බෙදීම H කියලා. ඒතර පොම්ප කරන්නේ කොහෙන්ද කොහෙටද? පළවෙනි මට්ටමේ ඉඳන් තුන්වෙනි මට්ටමට. එහෙමනම් මේ පොම්ප කරන සංඛ්‍යාතය වෙන්න ඕන E2 E3 ඍණ E1 නේ. E3 ඍණ E3 ඍණ E2 නෙමෙයි. මොකද පොම්ප කරන්නේ යට ඉඳන්නේ වතුර. එහෙම නිසා දෙවෙනි වගන්තිය වැරදි. ටක් ගාලා පේනවා කියනකොටම. දැන් කිව්වනම් පොම්ප කරන විකිරණයේ සංඛ්‍යාතය E3 ඍණ E1 බෙදීම H කියලා ඒක හරි. මොකද පොම්ප කරන්නේ එකේ ඉඳන් 3ට. හතර මට්ටම් 4 එකක් නා එකේ ඉඳන් 4ට. පොම්ප කරන්නේ හැමදෙස්සෙම පහළම එකේ ඉඳන් උඩම තට්ටු වලට. පල්ලෙහාට පොම්ප කරලා ඇති වැඩක් නැහැ. උඩ තට්ටුවට දාන්න එපා. ආයෙ වතුර ගන්න පල්ලෙහාට ගන්නනේ. අපිට ටැංකියේ තියෙන්න ඕන මේ ගොඩ නැකිල්ලේ උස තැනක. නේද? අපේ ගෙදර උනත් එහෙමනේ මේ වතුර ටැංකියේ තියෙන්නේ නැහනේ මේ පහළ වතුර ටැංකියේ තියෙන උස තැනක. ඒතකොට තමයි අපිට මේ ඕන කරන ගෙදරට අපි තුමු ගෙදර මහල් දෙකක් තියෙනවා නම් දෙවෙනි මහල්ට උඩින් තියෙන වතුර ටැංකිය. නැත්නම් වතුර ගන්න. ඒක සරල දෙයක්. ඒ නිසා බොම්බ කරන්නේ යටම ඉඳන් උඩට. ඒ නිසා දෙවෙනි වගන්තිය වැරදි. ඊළඟ තුන්වෙනි වගන්තිය තුන මට්ටම මිතාස්ථායි ශක්ති මට්ටම ලෙස හැඳින්වන්නේ. ඒක වැරදිනේ. 3 මට්ටම මිතාස්ථායි මට්ටම වෙන්නේ 2 මට්ටම තමයි මිතාස්ථායි මට්ටම වෙන්නේ. ඒක නිසා මේ වගන්න තුනෙන් පළවෙනි එක විතරයි හරි. නේද? ඒ නිසා මේවා පිළිබඳව ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා තිබ්බනම් මේ වගේ ප්‍රශ්න ඉතින් මේවා මේ වගේව තමයි මේ වගේ මේ ප්‍රකාශන තමයි මේකේ වැදගත් වෙන්නේ. නේද?
එතකොට මම කියන්නේ මට්ටම් දෙකකින් ලේසරයක් හදන්න බෑ. අඩුම ගන්න 3ක් තියෙන්න ඕන. 4ක් තියෙන එක වැඩි ඊට වඩා ඒවා නෑ. 4ක් ආවොත් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ආයෙත් මේ සංකල්පම තමයි. ඒතර 4ක් තිබ්බොත් එකේ ඉඳන් 4ට පොම්ප කරන්නේ. 4 ඉඳන් 3ට ස්වයං සිද්ධි මෝචනය. 3 ඉඳන් 2ට ලේසර් ක්‍රියාවලිය. ආයේ 2 ඉඳන් 1ට ස්වයං සිද්ධි මෝචනය වගේ වතුර ටික හිස් කරනවා පටන් ගන්න ලොකු වෙලක් තියෙන බාල්දියකින්. ඉතින් ඒ අනුව මේ වාගන්ති හදා ගන්න පුළුවන්. ඒතර ඕගලන්ට හැමදේම ඉගෙන ගන්නකොට එහෙමත් මේවා කරන්න පුළුවන්. මේ ප්‍රශ්නෙන් තව ප්‍රශ්නයක් ගොඩන ගන්න පුළුවන් ඕගලන්ට. මට්ටම් 4ක් තිබ්බනම් මේ වාගන්ති කොහොමද වෙනස් වෙන්නේ? ඒවා තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒතර මට්ටම් 4කින් ප්‍රශ්නයක් ආවොත් ඕගලන්ට පුළුවන් ටක් ගාලා උත්තරේ ගන්න මේකම දන්නවනම්. ඉතින් දරුවනේ මේවා නිර්මාණශීලී වෙන්නේ මේ විදිහට. නැතුව නිකන් අර පාඩම් කරනවා කියලා ඔහේ පාඩම් කරන්න එපා. මේ වගේ පාඩම් කරනකොට ඔයගලන්ට ඔයාලට මතකත් හිටිනවා. දැන් ගොඩාක් දරුවෝ කියන දෙයක් තමයි අපිට මේ මතක හිටින්නේ නැහැ. නේ? අපි කියනවා අයියෝ පාඩම් කරනලා විතරයි මතක දවස් කීපයක් ගියාම අමතක වෙනවා. එහෙම වෙන්න විදිහක් නැහැ මේ විදිහට හරියට මතක තියාගත්තොත්. මේ දැන් මේ මතක තියාගන්න ඕන දේවල්ම නෙවෙයි ආයාසයෙන්. ආයාසයෙන් මතක තියාගත්තොත් තමයි අමතක වෙන්නේ. ඒක අපේ ජීවිතේ වුණත් ඒකයි. ආයාසයෙන් මතක තියාගන්න දේවල් අපි අමතක කරනවා. ආදරෙන් ආසාවෙන් මතක තියාගන්නේ හැමදාම තියෙනවා. මොලේ. හිතලා බලන්න. ඒ නිසා මේවා වුණත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට ඒ විදිහට ඉගෙන ගන්න මේවා සරල දේවල් සරල විදිහට හිතන්න. ඒ නිසා තමයි මම ගොඩාක් මහන්සි වෙන්නේ මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්න. දැන් මම පැයක් විතර මේක ප්‍රශ්නයක් තමයි කතා කරේ. ඒ ඕගලන්ට පුනරීක්ෂණයක් සහ මේවා පිළිබඳ වැඩිපුර දැනුමක් ලබා දීම සඳහා. දැන් ඉතින් අපි මේ ප්‍රශ්නේ ඉවර කරමු. ඔයාලම නැවත බලන්න පුළුවන් දැන් මේ තාක්ෂණයේ තියෙන වටිනාකම ඒකයි. මේවා තියෙනවනේ නේ YouTube එකේ තියෙනවා. ඒ වගේම මේ NIE වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේවා නැවත පරිශීලනය කරන්න. සරලව හිතන්න. භෞතික විද්‍යාව කරනකොට සරලව හිතීම හරිම වැදගත්. සංකීර්ණ දේවල් නෙමෙයි මේවා. සරල දේවල් මත තියාගන්න ලේසි සංකීර්ණ දේවල් වලට වඩා. ඒ නිසා පොම්ප කරනවා වැටෙනවා ඉතින් ඒවා සරල දේවල් නේ. අපේ ජීවිතවලත් අපි පොම්ප කරනවා උඩට වැටෙනවා නේ වට්ටවනවා නිකන් වැටෙනවා කවුරු හරි වට්ටනවා. ඉතින් ඒවා මේ ජීවිතේ අපිටත් තියෙන දේවල් තමයි. ඊළඟට දැන් ආයි බලමු ඊළඟ ප්‍රශ්නේ මේ 11 වෙනි ප්‍රශ්නේත් යම්කිසි පොඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. පෘථිවි වායුගෝලයේදී දුවනි ප්‍රවේගය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. එතකොට අපිට මෙතනින් පේනවා වගන්ති ආයෙත් තුනක් දීලා තියෙනවා. මේ වගන්ති ප්‍රශ්න සේරම. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ භෞතික විද්‍යා ප්‍රශ්න අතර වගන්ති ප්‍රශ්න තියෙනවා. එක වර්ගයේ ප්‍රශ්න තියෙනවානේ. වර්ග 3 4ක 5ක ප්‍රශ්න තියෙනවා. ප්‍රස්තාර තියෙනවා මේ ගණිත කර්ම තියෙනවා නේද? ඒ වගේම තර්කයෙන් විසඳන්න ඕනේ තියෙනවා. ඒ නිසා මේ හැම එකකටම ඔයගොල්ලෝ පුරුදු පුහුණු වෙලා විභාගයට මුහුණ දෙන්න ඕනේ. ඒතර පළවෙනි වගන්තියේ තියෙන නියත උෂ්ණත්වයේදී උන්නතාංශය සමග ඒ වෙනස් නොවේ. ඉතින් දරුවන් මේ උන්නතාංශය කියන වචනේ සමහරවිට දරුවන්ට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වචනේ එච්චර භාවිතා කරලා නැහැ ඉස්සර. නමුත් උන්නතාංශය කියලා කියන්නේ ඇත්තටම අපි ඉංග්‍රීසියෙන් කියන altitude කියන එක. මේක මේ ග්ලොසරියේ තියෙනවා ඇත්තටම. පාරිභාෂික ශබ්දමාලාවේ තියෙනවා. ඒ නිසා ඒක වැරද්දක් නැහැ. නමුත් උන්නතාංශය කියන්නේ පොළවේ සිට තියෙන උස ඇත්තට. පොළවේ ඉඳන් එහාට උස කියන එක තමයි මේ උන්නතාංශය කියලා කියන්නේ. ඉතින් නියත උෂ්ණත්වය කියලා කිව්ව හැටියේ ඕගොල්ලන්ට තේරෙන්න ඕන මේ වගේ දේවල් පාස් පේපර්ස් වල ඕන තරම් තියෙනවා. මේ තියෙන සමීකරණ b සමානයි වර්ගමූල ගැමා p බෙදීම ρ මේක ඔයගොල්ලෝ දන්න සමීකරණයන්නේ. මේවා ඉතින් ඔයගොල්ලන්ට මතකයි. වර්ගමූල ගැමා p බෙදීම ρ. ඒකෙන් පුළුවන් අපිට ගැමා rt බෙදීම m කියලා හදාගන්න. ඉතින් මේවා නිකන් අර බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වගේ මේ ඕගොල්ලෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට. ඉතින් ඕගොල්ලෝ දන්න දෙයක් තමයි මේ වාතයේ ගුණ වෙනස් වෙයි. කියන්නේ වාතයේ සංයුතිය වෙනස් වෙන්නේ නැත්නම් v සමානුපාත වෙන්නේ වර්ගමූල t වල. t කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. නිසා නියත උෂ්ණත්වයේදී නියත උෂ්ණත්වය කියලා තියෙනවානේ. උන්නතාංශයන්ගේ වෙනස් නොවේ. එතන ඒ වගන්තිය හරි. මොකද දැන් නියත උෂ්ණත්වය කියලා තියෙනවානේ. දැන් ඔයගොල්ලෝ සලකන්න පුළුවන් මේ උඩට යනකොට උෂ්ණත්වය අනේ අඩු වෙනව නේද කියලා.
ඉතින් ඒ ගැන හිතන්න යන්න එපා මේ ප්‍රශ්නේ කියලා තියෙන නියත උෂ්ණත්වයේදී කියලා. ඒක මේ උපකල්පනයක්. ඒක ඇත්ත උඩට යනකොට උෂ්ණත්වය නියත වෙන්නේ නැහැ. ඒ ගැන හිතන්න යන්න එපා. පරීක්ෂකවරු මේක දීලා තියෙන නියත උෂ්ණත්වය කියලා. ඕනකට වඩා හිතන්න යන්නත් එපා සමහර ප්‍රශ්න වල. නියත උෂ්ණත්වය කියලා දීලා තියෙනවා නම් කමක් නැහැ. ඉතින් ඒක ගන්න එහෙම විදියට. එතකොට උන්නතාංශ සමග වෙනස් නොවේ කියන එක හරිය. මොකද දුවනි වාතයේ දුවනි වේගය අපි දන්නවා ඒක වාතයේ සංයුතිය වෙනස් වෙන්නේ නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට තමයි සමානුපාත වෙන්නේ. හැබැයි දැන් මෙතනදී සමහර දරුවන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ උඩට යනකොට වාතයේ සංයුතිය වෙනස් වෙන්නේ නැද්ද කියලා. එහෙම සමහර දරුවන්ට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. පස්සෙත් ඒක ඇති වුණා. මොකද උඩට යනකොට වාතයේ සංයුතිය වෙනස් වුණොත් මේ M වෙනස් වෙනවා. ඒකත් ඇත්තක් ඇත්තටම. හැබැයි දරුවනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන මේ වම් පැත්තෙන් පෙන්වුම් කරන්නේ ඇත්තටම වාතය වායුගෝලී ඉහළට යන්න වාතයේ සංයුතිය වෙනස් වෙන විදිහ. විද්‍යාඥයෝ හොයන් තියෙනවා පොළවේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර උසට යනකම් 100ක් නෙමෙයි 10ක් විතර උඩට යනකොට යනකම් වාතයේ සංයුතිය එච්චර වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නා අපි වායුගෝලයේ ගොඩක් නයිට්‍රජන් තමයි තියෙන්නේ. 80 ගාණක්. නේද? නයිට්‍රජන් ගොඩක් තියෙන එක හරි වැදගත්. ඔක්සිජන් ගොඩාක් තිබ්බොත් එහෙම අපිට කරදර වෙනවා. අපිට ගිනි පෙට්ටියක් ගිනි කූරක් ගහ ගන්න හම්බෙන්නේ නැහැ. ඔක්සිජන් ගොඩාක් තිබ්බොත් එහෙම. මේ පටගල් පුපුරයි. ඒ නිසා නයිට්‍රජන් මේක සමනය කරන ඇත්තට ඔක්සිජන් අපිට අවශ්‍යයි ජීවත් වෙන්න සහ දහනයට. එතකොට ඒක නිසා කිලෝමීටර් 10කට එපිටින් තමයි වාතයේ සංයුතිය වෙනස් වෙන්නේ. ඉතින් ඒක ඇත්තක් තියෙනවා. මැද හරිය තියෙන්නේ මේ ඕසෝන්. කෙරෝල්ටම ගියාම ගොඩක් හීලියම් තියෙන්නේ. මොකද හීලියම් සැහැල්ලුයිනේ. සැහැල්ලු වායුව උඩට යනවානේ. එතකොට ගොඩාක් වාතයේ සංයුතිය වෙනස් වෙනවා. නමුත් අපේ සාමාන්‍ය කිලෝමීටර් 10ක් උඩට යනකම් සාමාන්‍යයෙන් මේ නයිට්‍රජන් ඔක්සිජන් තියෙන ප්‍රතිශතයේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි ඔය විද්‍යාඥයෝ හොයන් තියෙන්නේ. ඒක නිසා ඔය පළවෙනි වගන්තිය ඉතින් නිවැරදි ලෙස සලකන්න පුළුවන්. හැබැයි ඉතින් ඈතට ගියොත් නම් ගොඩක් ඈතට ගියොත් වාතයේ සංයුතිය වෙනස් වෙනවා. එතකොට V වෙනස් වෙනවා T නියත වුණා. T නියත වෙන්නේ නැහැ උඩට යනකොට. ඒ නිසා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අර එහෙම කරුණු තියෙනවා මේකේ. නමුත් ඉතින් ඒව ගැන හිතුවේ නැති වුණොත් තමයි මේකට උත්තරේ හොයන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය නියතයි කියලා ගන්නත් ඕන. වායුගෝලයේ ඉඳන් උඩට යනකොට වාතයේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ කියලාත් ගන්න ඕන. මොකද වෙනස් වෙනවා කියලා ගත්තොත් මේ වගන්තිය වරදිනවා. මොකද M මතත් රඳා පවතිනවා V. හැබැයි ඉතින් කිලෝමීටර් 10ක් කියන්නේ ඉතින් සෑහෙන දුසක්නේ. ඒ යනකම් වාතයේ සංයුතිය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගන්තිය නිවැරදි ලෙස තමයි අපිට ගන්න වෙන්නේ. දෙවෙනි වගන්තිය දෙනවා පීඩනයේ අඩුවීමත් සමග ඒ සෑමීටම වැඩි වේ. ඒක නම් ඔයගොල්ලෝ දන්නවා ඒක පරීක්ෂා කරලා තියෙනවා පාස් පේපර්ස් වල පීඩනයත් එක්ක යන්නේ නැහැ. වාතයේ දුවන වේ මොකද පීඩනය වෙනස් වෙනකොට මේ ඝනත්වයත් වෙනස් වෙනවා. ඒතර P බෙදීම රෝ නියතයක් ඇත්තටම. ඒ කියන්නේ මේ T බෙදීම ගාමා RT බෙදීම M ගන්න P = nRT වලින්. ඒ නිසා පීඩනය අඩු වැඩි උනායි කියලා වාතයේ දුවන වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක නම් ඉස්සරත් ඕන තරම් ප්‍රශ්න පත්‍ර වල අහලා දිනවා. ඒක නම් වැරදි. ඊළඟ තුන්වෙනි වගන්තිය තියෙන උන්නතාංශය වැඩිවීමත් සමග උෂ්ණත්වයේ අඩුවීම ප්‍රතිඵලයක් වශයෙන් ඒ අඩුවේ. ඉතින් මෙතන පටලවා ගන්න එපා දැන් ඒ වගන්තිය කියලා ඒ වගන්තියෙන් කියන්නේ නියත උෂ්ණත්වයේදී කියලා. C වගන්තිය කියලා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා කියලා. ඉතින් ඒ දෙක පටලවා ගන්න එපා. මොකද ඒ දෙක පටලවා ගත්තොත් එමේ A සහ C කියන එක එතන තියෙනවා පොඩි ගැළපීම් නැති ගතියක්. නමුත් මේ වගේ ප්‍රශ්නවලදී වගන්තියේ තියෙන විතරක් ගැන හිතන්න. අනිත් ඒවාත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඒ වගන්තිය බලනකොට ඒ වගන්තිය ගැන විතරයි. C වගන්තිය බලනකොට C වගන්තිය ගැන විතරයි. ඉතින් එහෙම ගත්තොත් තමයි මේකට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ.